තමන්ගේ ඥාතියට ආදරයක් තියෙනවා නම් සෙනෙහසක් තියෙනවා නම් හොඳට බණ ටිකක් අහලා පින් පමුණවන්න. ඥාතියට ආදරයක් සෙනෙහසක් තියෙනවා නම් කරන්ට සුදුසු දේ ඒකයි මේ වෙලාවේ. ඥාතියට පින් අනුමෝදන් කිරීම පිණිස විශේෂයෙන් අම්මා තාත්තා සහෝදරයෝ බිරිඳ මේ වෙලාවේ තමයි මේ ධර්ම දේශනාව තියන්නේම පින් අනුමෝදන් කරන්න. ඒ වෙලාවෙත් බණ ටික අහන්න නැතුව අඬලා වැළපිලා නිකන් ශෝකෙන් ඔළුව වික්ෂිප්ත කරගෙන හිටියොත් ඒ අවස්ථාවත් මගහැරෙනවා. මිනිසුන්ට අවාසනාව කියන එක එනවා කෙල්වරක් නැහැ. ඒ නිසා මේ ධර්මයේ හෙන වෙලාවත් අවාසනාවක් කරගන්න එපා. ඒ නිසා පළමුවෙනින්ම මතක තියාගන්න තමන්ගේ පුතාට ආදරේ නම් සහෝදරයාට ආදරේ නම් බිරිඳට ආදරේ නම් ස්වාමියාට ආදරේ නම් ඥාතියන්ට ආදරේ නම් මේ මැරිච්ච පුතා වෙනුවෙන් ආදරයක් සෙනෙහසක් තියෙනවා නම් මේ වෙලාවේ හොඳට බණ ටික අහලා මම හිත ඇතුලේ දුක්ගිනි තියාගෙන හරි මම මේ පැයක් අමාරක් මේ බණ අහපු පින මගේ පුතාට මගේ සහෝදරයාට ස්වාමියාට ඥාතියාට මං අනුමෝදන් කරනවා ආයේ මේ වගේ අකල් මරණ වලටපත් වෙන සසරට එන්න එපා කියලා. එතකොටයි පින් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ. නිකම් බොළඳකමෙන් ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඇඬිල්ලෙන් ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි මිනිස්සු වුණාම ටිකක් කල්පනාවක් තියෙන්න ඕන. අපේ ජීවිතේට සිද්ධ වෙන්නේ එක දෙයක්. අපේ ජීවිතේට එක දෙයක් සිද්ධ වෙනවා. ඒකට කියනවා චින්තිතම්පි විනාශති අචින්තිතම්පි භවති. සිතපු දේ සිද්ධ වෙන්නේ නොසිතපු දේ සිද්ධ වෙනවා. ඔයාලගේ ජීවිතේ අනාගතේ මොනවද වෙන්නේ කියලා ඇහුවොත් ඇත්තටම උත්තරයක් දෙනවා නම් දෙන්න සුදුසුම උත්තරේ තමයි අනාගතේ අපිට වෙන්නේ නොසිතපු දේ. ඔයාලගේ ජීවිතවල ඔයාලා කරන රස්සාවල් බලන්න. ඉස්කෝලේ යනකොට විශේෂත්ව මහන්සියලා හිතපු රස්සාද දැන් ඔය කරන්නේ කියලා. ඉස්කෝලේ යනකොට විවාහ වෙන්න හිටපු කොල්ලෝ කිල්ලොත් එක්කද දැන් විවාහ වෙලා ඉන්නේ කියලා බලන්න. මම අර මුලින් කිව්වේ ආදරයක් සෙනෙහසක් තියෙනවා නම් හොඳට බණ ටික අහලා පින් අනුමෝදන් කරන්න කියලා. මේ නැතිවිච්ච කොල්ලට මං හරි ආදරෙන් හිටියේ. මම කුරුණෑගල උයන්දෙන අසපීතින් ඔය ළමයා නිතර එහෙනවා. ඒ ඇවිල්ලා හැම දෙයක්ම අහනවා. ස්වාමීනි මෙහෙමයි ස්වාමීනි මෙහෙමයි. ඉතින් මම කියලා දෙනවා. නිතර එක වහන් නිසා මම සැරත් කරනවා හැම එකක්ම අහන්න එපා පිරිමික් විතර තීරණය ගනි කියලා. නමුත් අර සංඝ ගෞරවය නිසා හැම දෙයක්ම අහනවා. ඊට පස්සේ සතියක් විතර නැවතිලා ඉඳලා පිරිත් පුහුණු වුණා. පිරිත් කියන හැටි. ඊට පස්සේ විවාහ වෙන්නත් කලින් ඇහුවා. ඒතර යාළුගේ යාළු සම්බන්ධي ගොඩක් කාල තිබ්බ නිසා අපි ඒවට මොකුත් කිව්වේ නැහැ. උපදෙස් දුන්නා. උපදෙස් දුන්නේ ජීවිතේ ගිනි ගොඩක් කරගන්න නැතුව වාසය කරන්න හැටි. ඉතින් ඔය අතරතුර තමයි ඉතින් මෙයාලා විවාහ වුණා. විවාහ වෙලා ටික කාලයක් ඉතින් මේ රස්සාවල් කරගෙන මෙහිම ඉන්න අතරේ මරණයටපත් වුණා. ඉතින් මම ඒ දරුවාට ආදරෙන් සෙනෙහසින් හිටපු නිසා මම මෙයාලා ආරාධනා කරන්නත් කලින් මං කිව්වා මට නිකන් මැරිච්ච මලකුණක් බලන්න එන්න බෑ. මම බන කියන්නම් ඇවිල්ලා. මම පැයක්මාරක් බන කියලා ඒ පින ඒ දරුවට අනුමෝදන් කරන්නම්. ඔයාලා බන ඇහුවා හෝ නැතා හෝ මම බන කියනවා. කියලා ඒ පින මං අනුමෝදන් කරනවා. එතකොට එයා සූපත් වෙනවා. එයාගේ පරලෝ යහපත් වෙනවා. මේ දරුවාගේ මරණයට එක කර්මයක් විතරක් නෙවෙයි බලපෑවි. කිසි කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බෑ. ඒ බිරිඳට මේ තරුණ වයසේම ස්වාමියා අහිමි වීමේ කර්මය
මව් ජීවත්ව සිටියේදී පුතා අහිමි වීමේ කර්මය. පියා ජීවත්ව සිටියේදී තමන්ගේ දරුවෙක් අහිමි වීමේ කර්මය. සහෝදරයා ජීවත් වෙලා ඉඳිද්දී තමන්ගේ අයියා අහිමි වීමේ කර්මය. බැඳපු නෝනගේ අම්මලා තමන්ගේ දියණියගේ ස්වාමියා අහිමි වීමේ කර්මය. ඊළඟට වාහනේ හැප්පිච්ච මිනිසයාට හිරේ විලංගුවේ වැටෙන කර්මය. ඔය ඔක්කොම එක තැනට සෙට් වෙච්ච තැන මේක සිද්ධ වෙන්නේ. අහඹ සිද්ධ වෙන්නේ නෙවෙයි මේවා. කාටද ලෝකේ චෝදනා කරන්නේ? ඊළඟට ඔහු හරස අඩු වයසින් මැරෙන කර්මය. ඔක්කොම ටික එකට ආවා. හරසට විතරක් වරද්ද දාන්න බෑ. බිරිඳට විතරක් දාන්න බෑ. ස්වාමියාට මේ අම්මාට කර්මය දාන්න බෑ. තාත්තාට සහෝදරයට එක්කෙනෙකුට බෑ. දැන් බලන්න එයාලා විවාහ වුණා. ඒ විවාහ ජීවිතේ විවාහ වෙලා පොඩි කාලයක්. ඒ පොඩි කාලය ඇතුළත දරුවෝ හැදුන්නේ නැහැ. තමන්ගේ තාත්තා අහිමි වීමේ කර්මයේ තියෙන දරුවෙක් එකතු වෙන්නේ. පුදුම සහගතයි මේ සසර. පුදුම සහගතයි සසර. ඉතින් ඒ නිසා එක එක්කෙනාගේ ජීවිතවල කර්ම ශක්තිය තියෙනවා. මතක තියාගන්න දරුවනේ. නුඹලාගේ අනාගත ජීවිතේ සිද්ධ වෙන දේ තමයි නොසිතපු දේ. මේ කොල්ල මා ළඟට ඇවිල්ලා බණ දහම් ඉගෙනගෙන පිරිත් කියලා මට කියනවා මගේ අතින් පිරිත් නූල් බැඳ ගන්න හරි ආසයි. ඊට පස්සේ නමුත් කවදාවත් මේ කොල්ලට පිරිත් නූලක් බඳිද්දී තව අවුරුද්දකින් දෙකකින් මේ කොල්ලගේ මලගමේ හද්දෝයේ බණට මට යන්න සිද්ධ වෙයි කියලා මම හිතුවේ නෑ. අන්න සනාතන ලෝධම සිද්ධ වුණා. මොකද්ද සනාතන ලෝධම? නොසිතූ දේ සිද්ධ වෙනවා. සිතපු දේ විනාශ වෙලා යනවා. ඉදිරියටත් ওই න්‍යාය තමයි. ඉදිරියටත් ওই න්‍යාය. ඒ නිසා මේ ජීවිතය ගැන පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරන්න. කෙනෙක් මැරුණාට පස්සේ නිකන් ඔහි වික්ෂිප්ත වෙලා, තොත්ත වෙලා, ඔහි එහෙම ඇවිදිනවට වැඩිය ජීවිතය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මේ තරුණ වයසේ මැරෙනකොට මේ මිනිස්සු මොනවද අරන් ගියේ? ඇඟේ ශරීරෙත් අත්හැරලා ගියා. ඒ කොල්ල හරි ආසයි මේ කොණ්ඩේ දික් කරන්න, කොණ්ඩේ වවන්න. ඉතින් කොණ්ඩේ වවන්න අරන් ගියාද දැන් කොණ්ඩේ? ආසා කරපුදී Tamanට රැකවරණේ හදලා දුන්නේ නැහැ. ඊට පස්සේ කොල්ල හරි ආසයි වාහනේ නැගලා ඩ්‍රයිවිං කරන්න පුදුම ආසාවක් ඔය කොල්ලගේ තිබ්බා. ඩ්‍රයිවිං වලට. නමුත් අවසානයේදී Taman ආස කරපු දේම මරණී කැන්දුවා. වාහනේට ආස කළා. ආස කරපු දේම මරණී කැන්දුවා. දැන් අම්මලා අඬනවා. අම්මලා දරුවෝ හැදුවේ සතුට වෙනුවෙන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතේට සතුටක් උපද්දවන්න ඕන. අපේ ජීවිතේ සනසවන්න ඕන කියලා. ඒ ජීවිතේ සතුට සනසවන්න ඕන කියලා හදපු දරුවා නිසාම දුක ඉපදුනා. මේ ලෝකේ යමක් ආසාවෙන් අපි අල්ල ගන්නවද? එයම දුක උපද්දවනවා. අත්හැරිය තැන දුක ඉවරයි. අත්හැරිය තැන දුක ඉවරයි. වඳුරු අල්ලන මිනිස්සු තැඹිලි ගෙඩියක් අරගෙන තැඹිලි ගෙඩි වඳුරගේ අත දාන්න පුළුවන් විදිහට පොඩි සිදුරක් හදලා ඒක ඇතුළට කෑම දාලා ඒ තැඹිලි ගෙඩිය ලණුවකින් ඇදලා ඈතක ඉඳලා බලාගෙන ඉන්න වඳුරු රංචු වෙනකල්. ඊට පස්සේ වඳුරු රංචු ඇවිල්ලා මොනෝකින් එක වඳුරෙක් අර තැඹිලි ගෙඩිය අස්සට අත දානවා. අත දාලා කෑම ටික ගන්නවා. මෙහෙම ගත්ත ගමන් දැන් මෙයාට අත එළියට ගන්න බෑ. ඒ අත දැම්මේ මෙහෙම ගන්න බෑ. ඉතින් මෙයා එහෙ දුවනවා මෙහි දුවනවා හැම තැනම දුවනවා දැන් අර තැඹිලි ගෙඩියේ. අවසානයේදී වඳුරු අල්ලන මිනිස්සයා මේ වඳුරව ඇදලා ළඟට අරන් ගොදුරු කරගන්නවා.
ඇත්තට මේ වඳුරා අනතුරට ලක්ුණේ කුමක් නිසාද? කුමක් නිසාද? අර තැඹිලි ගෙඩියට අත දාලා ඒ කෑම අල්ලාගත්ත නිසා. යම් වෙලාවක අතෑරියා නම් ඒ දුකට භාජනය වෙන්නේ. අපි හිතෙන් එක එක්කෙනා අල්ලාගෙන ඉන්නවා. හිතෙන් එක එක්කෙනා අල්ලාගෙන ඉන්නවා. ඒ නිසා මේ ලෝකේ ගොඩාක් මිනිස්සු දුක කරගහ ගන්නවා. දැන් නම් මේ හද්දුහි බණ හරි කියනවා. අර කෝටි ගාණක් මිනිස්සු අසරණ වෙලා වෛරස් එකෙන් කොරෝනා වෛරස් වලින් අර එක රටක උපජනාධිපතිටත් හැදිලා ඇමතිවරුන්ටත් හැදිලා බෙහෙත් නැත. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නැවක මිනිසුන්ට වෛරස් එක හැදිලා නැවේ ඇතුලේ එළියට එන්න බෑ. කවුද ඒවට වගේ කියන්නේ? එක එක මෙරි යනවා. මෙයාටත් කොරෝනා, මෙයාටත් කොරෝනා වෛරසය, මෙයාටත් පවුලේ 5 දෙනාටම. කවුරු වෙනුවෙන් දනන්නේ? කවුද මලගම් කරන්නේ? 100 ගණන් එක පිට දාලා ගිනි තියනවා. මරණය කියන එක අපිට විතරක් කෙනෙක් නෙවෙයි. අනිවාර්යෙන් උපන් සත්වයා මැරෙනවාමයි. උපන් සත්වයා මැරෙනවාමයි. මං අද බණට කියලා දෙන්නම් මොලේ තියෙන කෙනෙක් ඉන්නවනම් කල්පනා කරන්න ක්‍රමයක්. අපේ ජීවිතේට දුක උපදිනවනේ. මේක දුකට කාරණාවක්. මරණය. දැන් එතකොට අම්මා ශෝකේ දරා ගන්න බෑ. ওই සාමාන්‍ය ස්වභාවය අම්මලා. තාත්තලත් එහෙමයි, දරුවොත් එහෙමයි. සමහර අය දුක මිනිස්සු හිතන දුක පිට කරන්නේ කඳුලින්ම කියලා. කඳුලින්ම නෙවෙයි. අඬන්නේ නැතුව මේක ඇතුලේ පිච්චි කොච්චර මිනිස්සු ඉන්නවද? ওই ගෙවල් හැම එකම දුක හැම දුකක්ම කඳුලෙන් ඉවන්නේ නැහැ එළියට. දරාගෙන ඉන්න ඇතුලේ පිච්චි. දුක ඇතුලේ දරාගෙන පිච්චි එන මිනිසුන්ට hina වෙලා සිනා වෙලා ඉන්නවා. හැබැයි ඇතුලේ ගින්දර. ඉනිසා කඳුලින් හෝ කොබලාගතොත් ඒ බලාගෙන හෝ මොනවා හරි කියා හෝ මිනිස්සු දුක් විඳිනවා. දැන් මෙහෙම ඉන්න කෙනෙක් ඔන්න ඉන්නවා. ඉන්නකොට එකපාරම කියනවාට මේ පිළිකාවක්. ආය ආතප්පාතක් නැහැ. මොකක් හරි සමාජ රෝගයක්. ආතප්පාතක් නැහැ. රෝගයක් ගැන කිව්වොත් දැන් කොරෝනා වෛරසය. දැන් ඊ රටවල් කෙනෙකුට හිම්බිරිසාවක් ආවත් කිවිසුම කියන්නේ ඔවුන්ගේ ජීවිතේ සොලවන දෙයක්. නායෙන් හොටුවක් කිරනවා කියන්නේ ඔවුන්ගේ ජීවිතේ මරණය පෙරෙන දෙයක්. ඒ කොරෝනා වෛරසය තියෙන තැන්වල ඒ රටවල් වල. ඉතින් දුක කැඳුවා. දුක ඉදිරියේ ලෝක සත්‍යයන්ට නොවැළපෙනවා. ඊට පස්සේ මරණය ඉදිරියේ ආදරය කරන අය නැති වෙන ඉදිරියේ කර්ම විපාක ඉදිරියේ මේ ලෝක සත්‍යයන්ට නොවැළපෙනවා. දරුවනේ පින්වතුනි මං අද කියලා දෙන්න කල්පනා කළා අඬන්නේ නැතු ඉන්නේ කොහොමද? වැළපෙන්නේ නැතු ඉන්නේ කොහොමද? මොකද ඔයාලත් අනිවාර්යෙන් වයසට යනවා. අපි දන්නේ මෙතන ඉන්න කී දෙනෙකුට තව අවුරුදු 5කින් 10කින් පිළිකා හැදෙයිද කියලා අපි දන්නේ. සමහර වෙලාවට අපි දන්න සිද්ධි තියෙනවා. හද්දුහේ බන කියලා යද්දින් ආම්දුරු ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා අපවත් වෙනවා. මම කියවනේ ඔයාලට එක වාක්‍යයක් අනාගතේ ඔයාලට මොකද්ද වෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් ඒකට කියන්න සුදුසුම වචනේ මොකද්ද? නොසිතූ දේ. මරණය කියන්නේ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒකටත් උත්තරයක් තියෙනවා. ඒ තමයි කවදා හරි කොතනක හරි කොයිම ආකාරයකින් නොසිතූ වෙලාවක සිද්ධ වෙන එක.
කවදා හරි කොතැනක හරි නොසිතූ ආකාරයෙන් නොසිතූ විදිහට සිද්ධ වෙන දෙයක් මරණය. ඔයාලගේ මගේ අපි කට්ටිය කොහොම හිතන්නේ එක්ක ගෙදර ඉඳලා අවසන් හුස්ම හෙලන්න. එක්ක ලෙඩ ඇඳේ ඉඳලා බට ගහගෙන අවසන් හුස්ම හෙලන්න. පිරිත් හඬ ඇහෙද්දී අවසන් හුස්ම හෙලන්න තමයි පැලෑන් එක. නමුත් මරණය කියන්නේ නොසිතූ දවසක, නොසිතූ වේලාවක, නොසිතූ මොහොතක, නොසිතූ ආකාරයකින් සිද්ධ වෙන එකක්. ඔයාලා කවුරුත් මැරෙනවා. ඔයාලා ආදරය කරන අය අනිවාර්යෙන් ඔයාලගේ ජීවිතේ මැරිලා යනවා. අම්මා නැති වෙනවා, තාත්තා නැති වෙනවා, සහෝදර සහෝදරියෝ, බිරිඳ, ස්වාමියා, දරුවෝ. කවදාවත් දරුවෝ හදන අම්මලා තාත්තලා ඇස්පනා පිට දරුවෝ මැරෙයි කියලා හිතන්නේ තුන් හිතකින්වත්. සිද්ධ වෙනවා. එදාට නාඩා ඉන්නේ කොහොමද? එදාට ශෝක නොකර ඉන්නේ කොහොමද? දැන් මේ කොල්ල කවදා හරි දන්නවනම් හරස අඩු වයසෙන් මැරෙනවා කියලා. මැරුණාට පස්සේ මේ කෙල්ල තනි වෙනවා කියලා දන්නවනම් කවදාවත් ওই කොල්ල මේ කෙල්ල බඳින්නේ නැහැ. මේ කොල්ලටත් කවදාවත් සංඥාවක් තිබෙන්නේ නැහැ ඒ කාලේ. මම මැරෙනවා ආවල් දවසේ ආවල් මොහොතට කියලා. ඉතින් ඒ නිසා දැන් අපි බලමු අපි කාටත් ශෝක වෙන්න තැන් එනවා නාගති. අනිවාර්යෙන් තියෙනවා. දැන් කොහොමද හිත හදාගන්නේ? ඒකට මම උපමාවක් කියන්න. මේ ගෙවල් වලත් ඇති වතු සුද්ධ ගස්. එහෙම නැත්නම් මල් ගස්. මල් ගහක මලක් පිපිලා ওই දවසක් අමාරක් තිබිලා පර වෙලා වැටෙනවා. ඒකට අපි අඬනවද? වැළපෙනවද? නැහැ. ඇයි ඒ? ඇයි එහෙම අඬන්නේ වැළපෙන්නේ නැත්තේ? අපි දන්නවා එහෙම තමයි. මලක් පිපිලා පර වෙලා වැටෙනවා එහෙම තමයි. ඒ නිසා අඬන්නේ නැහැ වැළපෙන්නේ නැහැ. මෙතන නෙළුම් මල් තියෙනවා. මේ නෙළුම් මල් පුපුදනකොට ලස්සනට තිබ්බා. දැන් ටික ටික මේන් කර වීගෙන යනවා, කළු වීගෙන යනවා. දැන් අඬනවද මේකට කවුරුත්? මෙන්න නෙළුම් මල් ටික පර වෙලා යනෝ කියලා. ඇයි අඬන්නේ නැත්තේ? අපි දන්නවා. මේ මලකට මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ ගහක ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි හැදෙද්දී ඒ ගෙඩි ඉදිලා වැටිලා යනවා. දැන් අපි අඬනවාද අනේ අපේ ගහේ අඹ ගෙඩි හැදුනා. ඒව ඉදිලා වැටුණා. අනේ දෙයියනේ මොකද්ද මේ උනේ කියලා අඬනවාද? ඇයි අපි දන්නවා අඹ ගහේ ගෙඩි ඉදිලා වැටෙනවා කියලා. මම මේ කියන්නේ ගියයි මොකද්ද? මැරෙනකොට මේ අපි කවුරුත් අඬන්නේ අපි හිතලවත් නෑ මැරෙනවා කියලා. මල් ගහක් තරම්වත් හිතලා නෑ මැරෙනවා කියලා. මල් ගහේ මල් පිපිපි වැටෙද්දි ඔහොම තමයි කියනවා. නමුත් මිනිස්සෙක් මැරෙද්දි කවුද කියන්නේ? උපන් සත්වයා මැරෙනවා ඔහොම තමයි. හාඳුනනම බණකට කිව්වොත් විතරනේ. උපන් සත්වයා මැරෙනවා ඔහොම තමයි කියලා හාඳුනනම බණකට කිව්වොත් විතරයිනේ. කවුරුත් හිතන්නේ මැරෙන බව. තව දුක මෙහෙම තව කාරණාවක් කියනවා. ඔක තේරෙන්න. තවත් තේරුම් ගන්න මේක. ඔන්න ආච්චි කෙනෙක් ඉන්න ගොඩාක් වයසයි. ලෙඩ වෙලා වයසට ගිහිල්ලා හිතෙනවා දැන් මැරෙයි. මිනිස්සු හිතනවා කොයි වෙලාවෙද දන්නේ නැහැ. කොයි වෙලාවෙද දන්නේ නැහැ කියලා ඔක්කොම ඉනෝම ඉඳලා ආච්චි මැරෙනවා. ඒ ගෙවල් වල ඇඬිලි අඩුයි. ඇයි ඒ නිතර හිත හිටියා ආච්චි මැරෙන්න පුළුවන් ළඟදී කියලා. එකපාරම තරුණ කොල්ලෙක් මැරෙනවා. අහනකොට පපු හිර වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් තියෙන නීති කටයුතු කොහොමද කියලා මේ දුව මගෙන් කෝල් කරලා ඇහුවා. ඊට පස්සේ ඉදා මාව මොන ගෙහින්ද නීතිඥ මහත්තයෙක් කියලා හිටිය බණකට ආරාධනා කරා. ඒ වෙලාවෙම තමයි මේ දරුවෙන් කෝල් එක ආවේ.
ඊට පස්සේ මම කිව්ව පොඩ්ඩක් ඉන්න කියලා මම අර නීතිඥ මහත්තයට මේ සිද්ධිය විස්තර කළා. මෙහෙම තරුණ කොල්ලෙක් මෙහෙම නැති වුණා මෙහෙම කිව්ව ගමන් එයාට උපදෙස් දෙන්න කලින් එයාගේ පපුව හිර වුණා. විස්තරය අහලා. ආය කරුණු කියලා සංසිඳුල උපදෙස් ටික ගත්තේ. තරුණ ජීවිතයක් පුංචි ජීවිතයක් නැති වෙච්ච ගම එකපාර ඔරොත්තු දෙන්නේ කාටවත්. ඇයි තරුණ එකෙක් මැරෙනවා කියලා හිතලවත් නැතුන් හිතකින් මේ කොල්ලෝ කසාද බඳිද්දි තරුණ කොල්ලෝ බැඳපු ගම අපිට ගේ වාහනයක් ගන්න කොහොමද ගේ හදන්නේ කොහොමද බිස්නස් කොහොමද කියලා කල්පනා කරනවා. එක දෙයක් හිතන්නේ හදිසියවත් මම මැරුණොත් මේ කෙල්ලට යන කලදසාව. ඇයි හිතන්නේ නැත්තේ? මරණය ගැන හිතන්නේ. කසාද බැඳලා පස්සේ දරුවෙක් කොහොමද ගේ කොහොමද අරක කොහොමද මේ කොහොමද කියලා බැඳපු කෙල්ලත් මහත්තයත් එක්ක කතා කරනවා මිසක්ක මහත්තයට සංඥාවක්වත් දෙන්නේ නැහැ. මහත්තයා මම ආදරේ ඔයාට ආදරේ නිසා මම ඔයත් එක්ක ආවේ. අපේ ජීවිතේ කියනවා කොයි වෙලාවෙද දන්නේ මම නැති වුණොත් ඔයා ආදර වෙනුවෙන් කරන්න ඕනේ කඳුළු නොසලන එක. දරා ගන්න එක. ජීවිතේට මුහුණ දෙන එක. කියලා ඈලා මේ මුළු ලංකාවේම නෝන කෙනෙක් බැඳු මහත්තයට ඔහොම කියලා තියෙනවා නම් ආශ්චර්යයි. එක්කෙනෙකුටවත් සංඥාවක් නැහැ මැරෙනවා. මොකද කරන්නේ? මරණය ගැන හිතලා නැත්තම් ඊට පස්සේ අඬ අඬ ඉන්න තමයි තියෙන්නේ. අඬන එකමයි තියෙන්නේ. මරණය නොසිතූ දවසක නොසිතූ මොහොතක නොසිතූ ආකාරයකින් සිද්ධ වෙන එකක්. අපේ මරණය කොහොමද සිද්ධ වෙන්නේ? නොසිතූ විදියක නොසිතූ තැනක. සමහර මිනිස්සු ටොයිලට් එකේ මැරෙන්නේ. වැසිකිලි කරන්න ගිහලා එනකොට පයල ඉස්සලා වැටිලා ඔළුව කොමඩ් එක අසීර වෙලා තමන්ම අසූචි කරපු එකේ ඔළුව ගහගෙන මිනිස්සු මැරෙනවා. ඔයාලා දන්නවද අපි කොහොමද අපේ මරණ කොහොම වෙයිද කියලා දන්නවද? දෙවියන් යදින්න ගිය තැන එතනම බෝම්බේ පුපුරලා මස් කෑලි වීසි වෙලා යනවා. සවලේ මස් එකතු කරන්න. දැන් මේ වාහනවල හැපුණාට පස්සේ කොහොම හරි ඔළුව ගැට ගහලා හරි මේ මහලා හරි පුළුන් ඔබලා හරි යාන්තම් ශරීර කයක් පේන්න හරි තියෙනවා. බෝම්බෙකදී යම් දවසක මේ ශරීරය එනවා. අම්මලා තාත්තලාටත් හොයාගන්න බැරි දවසක්. යම් දවසක සසර. ඉතින් මේ දරුවට තෙනේවන්දු ඉතින් මේ දරුවා බැඳපු ඒ දුව මේ මිනිහ බැලුවේ මූණ බැලුවේ නැහැ. ওই පැත්තකට වෙලා ඉඳලා අපි මුත් එහෙම බලන්නද කියලා මං කිව්වා මාත් කිව්වා ඕන්නේ බලන්න එපා. අයියේ මතක් වෙනවා. ඉතින් මං කිව්වා බලන්න නැතුව අඬන්න නැතුව ඉන්න. ඊට පස්සේ ඇයි එහෙම කළා? ඇයි හිතලා ඒ ෂෝකේ වැඩි වෙන නිසා මිනිහ දිහා බලන්න නැතුව ওই පැත්තකට වෙලා හිටියා. ඊට පස්සේ අවසානයේ ඒ පුතාගේ මූණ වහලා රෙද්දකින් ඊට පස්සේ තමයි ඒ දුව ඒ ස්වාමියා මේ අවසානට වැන්දේ. මම සිද්ධ වෙච්ච දේ කියන්නේ. මං කියන්න හදන්නේ මෙහෙමයි. බිරිඳක් නේද ස්වාමියාගේ මූණට ගොඩාක් ආදරේ. ඔය මූණ දැකලා නෙන්නේ යම් දවසක් එනවා. ආන්දරේ නිසාම හෝ ඒ මූණ දිහා නොබලා ඉන්න දවසක් එනවා. මේක තමයි සනාතන ලෝදහම. සනාතන ලෝදහම. කල්පනා කරන්න පින්වත්නි, පින්වත් දරුවනේ කල්පනා කරපළා මේවා. යම් දවසක් මෙහෙම වෙනවා කියලා. දැන් කොරෝනා වෛරසය ආවට පස්සේ මොන ඇඬිලිද? ආවොත් දැන් බුද්ධ ආනුභාවය නිසා රතන සූත්‍රයේ ඇහිච්ච ආනුභාවයේ සිංහල මිනිස්සු තියෙන නිසා සිංහල මිනිස්සුන්ට කොරෝනා වෛරසය ඉන්නේ නැහැ.
දැන් පිටරටවල වල සුද්දන්ට ඇවිල්ලා, චීනුන්ට ඇවිල්ලා. දැන් මොනවද කෝ ජාති ආගම් ભેද කුල මල උස් පහත්කම් තියනවද? ජාතිවාද ධනවත් දුප්පත් තියනවද? නොපෙනෙන වෛරසයකට මිනිස්සු ඔක්කොම අසරණ කරනවා. ඔවුන්ට ඒව දරා ගන්න නොහැකියි. ඔවුන් කවදාවත් හිතලා නැහැ මනුස්ස ජීවිතයකට මෙහෙම වෙනවා කියලා. මේ මල ගෙදර පාඩමකට ගන්න. මේ මල ගෙදර පාඩමකට ගන්න. ඊට පස්සේ තව හිතන්න ක්‍රමයක් කියන්නම් මල ගෙදරකදී. මම දැකලා තියෙනවා. මම නම් මල ගෙවල් වල ගියාට පස්සේ හිතනවා. මං ගෙදර ඉන්න කාලෙත් මහමෙවුනායින් බණ අහන නිසා අහලා හිතනවා. ඒ නිසා මං ඉක්මනට මට මහාන වෙන්න ලැබුණේ. දැන් මගෙන් මේ ළමයි ඇහුවා ආන්දරණී මේ හැම තැනම බණට යනවා මල ගෙවල් වල බණට යනවා ඔබ වහන්සේලාට ඉපා වෙනවා ඇති නේද කියලා. මං කොනේ. මේ හැම බණකදී මේ හැම මල ගෙදරකින්ම මහානකම ගැන සතුටු හිතෙනවා. මහාන වෙච්ච නිසා මේ දුක නෑ කියලා. මා හිත මැරුණොත් අද යනකොට මැරුණොත් මා රැස් කරගත්තු කුසල් සම්භාරයක් තියෙනවා. මා වෙනුවෙන් අඬන්න කවුරුත් නැහැ. අම්මලා තාත්තලා මාව සාසනෙට පූජා කළා. මං දැන් මැරුණොත් හෙට හවස් වෙනකොට මගේ අලුවත් නැහැ. මා වෙනුවෙන් අසරණ වෙන අය නැහැ. කවුද ඔය ආන්දර කියලා තවත් බණ අහයි. දෙක්කද මහානකම. මේ ගෙදර මේ මල ගෙවල් ආදර්ශයට ගන්න. ඒ කෙනා මැරිලා නම් එතෙන්ට දාන්න තමාව හිතින්. මෙන්න මාව මැරිලා. ඒතර බලන්න යාළුවෝ එන හැටි. දැන් ඔය කොල්ලගේ යාළුවෝ ටික ආවා. දැන් බලන්න යාළුවෝ. ආවා ටිකක් බැලුවා. පොඩ්ඩක් ෂෝකින් හිටියා. එළියට ගියා කුටු කුටු ගෑවා. කෝල් එකක් ආවා. ආන්සර් කළා. Facebook ගියා. මම මැරිච්ච දවසට මාගේ යාළුවෝ 200. ඊට පස්සේ බලාගෙන ඉන්නවා. බලනකොට අම්මා ඔන්න සී කල්පනාවක් නැහැ. කල්පනා කරන ඕන්න මම මැරිච්ච දවසට අපේ අම්මගේ සිහියක් නැහැ. මල ගෙදර එකෙකුට සිහියක් එන මිනිස්සුන්ට වැඳලා කතා කරන්න සිහියක්. දැන් තමන් කල්පනා කරනවා. ඊට පස්සේ බලනවා අනේ යාළුවෝ ටිකක් රැවිලා කැරම් ගහනවා. මා මල දවසට මාගේ යාළුවෝ එළියේ කැරම් ගහනවා. තව බලනවා. ඕන තව කට්ටියක් අයියාගේ අරක කොහමද මේක කොහමද මේ අහවල් මේක මොකද්ද බැංකු පොත මොකද්ද මේක මොකද්ද ඕන කට්ටිය කතා වෙනවා. එතකොට Taman නෝනින් විමසනවා. මා මල දවසට මා අතහැරපු දේවල් ගැන අන් අය කතා වෙනවා. ඕවා කල්පනා කරනකොට එපා වෙනවා පින්වත්නි මේ සසර. එපා වෙනවා. මොකද්ද මේ කියලා. මල ගෙදරක හතර පැත්තේ ඉඳලා කැරම් ගහනවා 4 දිනක්. නැතම් බූරුව ගහන ඕම්බි බලනවා. ඕම්බි බලනවා 4 දිනක්. මම කියන්නේ සත්‍යය. ඔය වයස ගොන්දලත් වට එකතු වෙනවා. ඊට පස්සේ මේ ඕම්බි ගහනකොට බොහෝ විට මල ගෙවල් වල එකම සෙට් එකක් තමයි වට එකතු වෙන්නේ. ඕකෙන් එකෙන් මැරෙනවා. ඒ ගෙදරටත් අර සෙට් එක යනවා. මල ගෙදර මිනිහ දිහා බලලා ඔළුව පාත් කළ ෂෝකින් ඉඳලා හවස් වෙනකල් ඉන්නේ ඕම්බි බලන්න. තව එකෙක් තියාගෙන ඕම්බි බලනවා අනිත් 3 දෙනා. ඕකයි වෙන්නේ. මල ගෙදරක ගිහිල්ලා ඒ වැතිරිලා ඉන්න මිනිහට තමාව දාලා බලන්න. තමා ඊට පස්සේ එයාගේ යාළුවෝ එයාගේ ඥාතීන් හැසිරෙන විදිය බලන්න. තමන්ගේ යාළුවෝ තමන්ගේ ඥාතීන් තමන්ගේ මල ගමේදී එසේය. මොනවද මේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අඬලා දොල්ලා වැඩකුත් නැහැ. ඔන්න ඊට පස්සේ සමහර අය මිනි පෙට්ටි බදාගෙන අඬනවා. වැළපෙනවා.
ඊට පස්සේ ගෙනියන්න එපෝ කියලා කියනවා. නිකමට හිතන්න මිනිස්සු ටික කිව්වොත් හරි ගෙනියන්න එපා නම් මිනිහ අපි දාලා යනවා කියලා කවුරුවත් මිනිහ උස්සන්නේ නැහැ ගෙදරින්. ඔන්න දවස් අධ්‍යයක් යනකොට තව කළු වෙනවා. ගඳ ගහනවා. එතකොට ගෙනියන්න එපා කියලා අඬන අයම මේක වලේ දාපන් කියලා කියනවද නැද්ද? අවුරුදු 18ක කොල්ලෙක් මලා මාසයක් විතර ඒ කොල්ලා අසනීපෙලා ඉඳලා මැරුණේ. ඉතින් ගෙදරට දරා ගන්න බැ කෑ ගහනවා මිනිහ බදාගෙන අඬනවා. එයාගේ ලෙඩි උග්‍ර අසනීපයක්. මිනිහ ගෙනාපු දවසේ ඉඳලා සැර වෙනවා ටික ටික. හමාසේ සැරව පිරෙනවා. මිනිසුන්ට පේන්න. අද හවස ගෙනාවේ අනිද්දා මලගම ගත්තේ. උදේ වෙනකොට තව සැරව 10 වෙනකොට තව සැරව 12 වෙනකොට අම්මම කිව්වා ඉක්මනට වලේ දාමු කියලා. සසර සංසාරේමයි. ඒ නිසා අපි දැන් ඔය හරි ඔහොම හිටියා. අපි කියමු සුනාමිය, නායම්, ගම් වතුර, බෝම්බ මොන මලකෙවල්ද? රොත්තට ඔහොම දාලා වලේ දානවා මිසක් සමහරවිට වලේ දාන්නේ නැහැ කුණු වෙලා මැරෙනවා. ඔය සිද්ධ වෙන්නේ කාටද? මිනිස්සුන්ද? අපිද මිනිස්සු. අපිට එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ශෝක නොකර ඉන්න නම් මරණය කල්පනා කරලා තියෙන්න ඕන. මම මැරෙයි කියලා. මම මැරුණොත් මොකද්ද වෙන්නේ කියලා. අර විදිහට කල්පනා කරනකොට ලෝකෙට ඕනවට වැඩිය බැඳෙන්නේ නැහැ. අත අත්තරින්න පුළුවන්. යනකොට කිසි දෙයක් ගෙනියන්නේ නැහැ. කලින් ජීවිතේ මොනවාරි අල්ලගන්න නැති ඒව අත්තරිය අම්මා කෙනෙක්ගේ බඩට ආවා නූල් පොටක් නැතුව ඉපදුනා. නූල් පොටක් නැතුව ඉපදිලා යනකොට කොච්චර දේවල් බදා ගන්නවද? ඇත්තටම අපිට මැරෙන වෙලාවේ මොනවත් ප්‍රශ්නයක් නැතුව මැරෙන්න නැත්තම් ලෝකෙ කීයෙන් කී දෙනාද අනේ ප්‍රශ්නයක් නැහැ කියලා සැනසille මැරෙන කීයෙන් කී දෙනාද ඇත්තේ? ගොඩාක් අයට මැරෙනකොට මතක් වෙනවා. මරණය ගැන කවර කතාවද? සසර දුකින් නිදහස් වෙන්න ඕන කියලා බණහන් දෙන උපාසකම්මලාට කිව්වොත් දැන් නිවන් දකින්න පුළුවන් එක්කෙනෙක් ඉක්මනට ඉදිරිපත් වෙන්න දැන් නිවන් යවන්න පුළුවන් කිව්වොත් එකෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. කියනවා කලබලෙට බෑ. ගෙදෙට කියලා ආවේ නැහැ. මිනිස්සු එහෙමයි. ඒ නිසා සෝබනේ ඕනේ. සෝබනේ ඕනේ. සත්‍ය ඕන. ඇත්ත ඕන. සත්‍යෙන් තමයි මිනිස්සු දුකින් නිදහස් කරවන්නේ. මේ මැරෙන අවසාන වතාවද තමන්ගේම පුතා මැරිලා අම්මා අඬපු වාරවලදී අම්මගේ ඇස් වලින් වැටෙන කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කොච්චර අඬලා තියෙනවද? ඔයාලා දැකලා නැද්ද? අඬලා අවසානයේ ඇස් වල කඳුළු නැහැ. කඳුළු නැතුව අඬනවා දැකලා නැද්ද? මා දුටුවා. අඬලා ඇස් වල කඳුළු නැහැ. ඒත් අඬනවා. වැටිච්ච කඳුළු විතරක් එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි. එච්චර අඬා එන්නේ. ඒ නිසා සසර ගැන අහලා අපිට යම් ධර්මයේ ගැන පැහැදීමක් තියෙන නිසා මේ අම්මලා මේ ශෝකෙන් අඬනේවා අපිට සාමාන්‍යයි. සසර පුරුද්දට ඔය අඬන්නේ. ඇයි එච්චර දරුවෝ මැරිලා තිනව සංසාරේ? එච්චර පුතා නොවිච්ච කෙනෙක් නැහැ. දුව නොවිච්ච කෙනෙක් නැහැ. පුතා මැරෙද්දී තාත්තා අඬලා තාත්තගේ ඇස් වලින් කඳුළු වැටිච්ච කඳුළු ටික එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි මොහොතක් ළඟට ගිහිල්ලා ඒවා බලන්න. මේ මොහොතේ ජලස්කන්ධයට වැඩිනේ අඬපු කඳුළු කියලා. සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් ලේසියෙන් අඬන අඩුයි. උන්දලන් දරාගෙන ඉන්නවා.
එහෙම දරාගෙන ඉන්න තාත්තලාගේ කාලෙන් කාලට කඳුළු වැටෙනවා. ඒ කඳුළු ටික එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි. එච්චර අඬලා තියෙනවා. ස්වාමියා මැරිලා, දුව මැරිලා, පුතා මැරිලා. අපි කලේ අවසානට කඳුළු එකතු කරපු එක විතරයි මේ සංසාරේට. මෙරේ කාටවත් පණ එන්නේත් නැහැ. ඉස්සර එක පවුලක් තිබ්බා. මේ පවුලේ තාත්තා ඉන්නවා, අම්මා ඉන්නවා, පුතා ඉන්නවා, දුවෙක් ඉන්නවා, වැඩකාර කෙල්ලෙක් ඉන්නවා, අලුතෙන් පුතාට කෙල්ලෙක් ගෙනවා. අම්මා, තාත්තා, දුව, පුතා, දාසිය, අලුතෙන් ගෙනාවු කෙල්ලයි 6 දෙනයි. තාත්තා නිතර මේට කිව්වා දරුවනේ මේ ජීවිතය කියන්නේ පිනි බින්දුවක් වගේ තනකොළඟක තියෙන. කොයි වෙලාවෙ වෙටෙයිද දන්නේ නැහැ. මේ ජීවිතය කියන්නේ මලක තියෙන වතුර බින්දුවක් වගේ ඉරට කොයි වෙලාවෙ වාෂ්ප වෙලා යයිද දන්නේ නැහැ. මේ ජීවිතය කියලා කියන්නේ කලයක් වගේ. කලේ අවසානයේ තමයි බින්දින එක. ඊට පස්සේ මරන්න ගෙනියන ගවේ තියෙන පියවරක් පාසා මරණයට යනවා වගේ අපි මේ දවසින් දවස මරණයට බන් ලං වෙන්නේ කියලා තාත්තාර ඔක්කොටම කියලා දුන්නා. ඊට පස්සේ කියලා දුන්නා වතුරකට කඩුවකින් ගැහුවට පස්සේ ඉක්මනට හා වෙනවා. වතුර ඉරක් ඇඳොත් එහෙට වෙලාවක් තියෙන්නේ අපේ ජීවිතේ වතුරේ ඇඳ ඉරක් වගේ. උපන් සත්වය අනිවාර්යෙන් මැරෙනවාමයි. ලෞතුරා සම්බුදුවරුවත් පිරිනවන් නොපා ඉඳලා නැහැ, පිරිනවන් පෑවා. රහතන් වහන්සේලා පිරිනවන් පෑවා. රජ සිටු මැතිවරු මරණයටපත් වුණා. ඒ නිසා අපි මැරෙනවා කියන එක උඹලා නිතර කල්පනා කරපන්ලා කියලා දැන් තාත්තා ගෙදර ඔක්කොටම කියලා දුන්නා. මොනවා හරි ප්‍රශ්නයක් ආපු ගමන් හිත හදාගන්නේ අපි කවදා හරි මැරෙනවානේ, මොකට නම් මේ වගේ ඉල්ලෙනවද? හැම වෙලාවෙම ප්‍රශ්නයකට උත්තරයක් විදිහට මරණය ගන්නවා. දැන් ඇත්තටම බලන්න ඔයාලගේ ප්‍රශ්න හැම එකක්ම තියෙනවා මැරෙන්නේ නැහැ කියන තැන ඉඳලා ඔය හැම ප්‍රශ්නයක්ම තියෙනවා. මැරෙනවා කියන එක හිතුව ගමන් ප්‍රශ්නේ විසඳෙනවා. දැන් මේ අම්මා මොන දුක හරි විඳගෙන මේ අම්මත් මැරෙනවානේ. ඒතර අම්මා හිතුවනම් මේ දරුවත් මැරුණා, මගේ දරුවෙකුත් මැරුණා නම් ඉතින් මටත් ආයුෂ අඩුයි, මාත් කොයි වෙලාවෙ හරි මැරෙනවානේ. ඒතර හිතට එන දුක් ගින්දරක් හරි මරණය වෙනකල් විතරයිනේ කියලා හිතපු ගමන් අර දැඩි ෂොක් එක නැති වෙලා යනවා. හිතන්න ඕන. අනින් මිනිසුත් කල්පනා කළා නෑනේ මරණයක් ගැන. එතකොට අනේ දර දුකට උඹටත් ඇඬෙනවා අපිටත් ඇඬෙනවා කියලා ඔළුව අත ගගා දුකම සිහි කරනවා. අක්කා මේ සංසාරේ හැටිවම තමයි. මරණේ නෙවෙයි පුදුම අපි ජීවත් වෙලා ඉන්න එකයි. අර බලන්න අර වෛරස් එකෙන් මේ කොච්චර දහස් ගාණක් මිනිස්සු මැරිලා යනවා. නොසිතූ වෙලාවක පොඩි මිනිස්සු වයසේ තරහතිරමක් නැහැ. මේ ළමයා ගෙනාවු කර්ම ශක්තියක් තියෙනවා. ඔයාට පුතා වෙලා ඉපදුනාට ඒ ළමයා වෙනම ලෝකෙකින් ඒ ළමයාගේ කර්මයක් අරන් ආවා. මේ අතේ උනත් ඇඟිලි 5 විදියක්. ගෙදරක දරුවෝ 3 දෙනෙක් වුණොත් 3 විදිහක්. හිතන්නකො එක වගේ දරුවෝ කොහෙද ඉන්නේ කියලා. ගෙදරක 5 දෙනා 5 විදිහක් නේ. එක එක්කෙනා ගෙනාවු කර්ම තියෙනවා. ඔන්න ඕවා කියලා දුකෙන් ඉන්න මිනිස්සෙක්ගේ හිතක් හදන්න එකෙක් නෑ ගම්වල. අඬන එකාට ඔළුව අතගගා ඒකටම සපෝට් එක දෙනවා. ජීවිතේ ඇත්ත කියලා දෙන්නේ නෑ. මොනවා කරන්නද? කවුරු හරි ගෙදරක නාඩා හිටියොත් ඒක තමයි ගමටම ප්‍රශ්නේ ඊළඟට. ඒකගේ හිත ගලක් වගේ තෙත් ගතියක්වත් නැහැ. ඇහෙන් කඳුලක්වත් වැටුන්නේ නැහැ කියනවා. කඳුලටම ප්‍රශංසා කරනවා. කඳුලට ආශා කළා, කඳුලට ප්‍රශංසා කළා, කඳුළු වැටෙන ලෝකෙටම යනවා.
ඒ නිසායි මේ මිනිසුන්ගේ ඇස් වලින් වැටෙන කඳුළු නවත්තන්න බැරි. කඳුළට ප්‍රශංසා කළා සසරි. මල ගෙදරක විශේෂ අංගයක් විදිහට දකිනවා අඬන එක. කොතනකවත් සත්‍ය නෑ. මේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අඬන්නේ නැතුව ඉන්න එක. ඊට පස්සේ මේ දැන් උනාර තාත්තා මේ මහ බෝධිසත්වයෝ. තාත්තා දෙ මේ කිව්වට ගෙදර ඔක්කොම හිතනවා ඒක. හිතුවට පස්සේ ඔහොම හිටියා. ඔන්න දැන් පුතයි තාත්තයි දෙන්න හේන කොටන්න ගියා. හේන කොට ඉන්නකොට පෙරලපු හොස්පිටල් එකක් ඇතුලේ හිටපු විෂ ගෝර නාගී දෂ්ට කළා පුතාට. පුතා එහෙම කඩාගෙන වැටුණා. එහෙම කට දෙපැත්තෙන් පෙනාව. තාත්තා දැක්ක මෙයාව කඩාගෙන වැටෙනවා. ඉක්මනට ළඟට ආවා. පුතා අතට ගත්තා. එහෙම ඔළුව කඩාගෙන වැටෙනවා. පෙනත් එක්ක පුතා මැරුණා. එක හුස්මක් ඇලුවා. දරු දුකට එක හුස්මක් ඇලුවා. ඇස් දෙක පියාගත්තා. හිත හදාගත්තා. උස්සගත්තා. ගහක් යට තිබ්බා. රෙද්දකින් වැහුවා. ආයෙත් කුඹුරු කෙටුවා. එතනින් මිනිස්සෙක් කියනවා. උඹ අපේ ගෙවල් පැත්තෙන් යනද ඔව්. අපේ උන්දට කියපන් අද එක බත් එකක් ගෙන්න කියලා. සුදු ඇඳගෙන ඉන්න කියපන් කිව්වා. මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. මෙහි මේවා වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒකේ අර්ථය තමයි තමන් ජීවිත අවබෝධය ගැන හිතන්නේවත් නැති කෙනෙක්. ජීවිත අවබෝධය ගැන මරණය ගැන හිතන්නේවත් නැති කෙනෙකුට මම මේ කියන කතාව සුරංගනා කතාවක්. ඒ වුණාට මේක ඇත්තම කතාවක්. ඕන අම්මට පණිවිඩය ගිහිල්ලා කිව්වා. කිව්වට පස්සේ අම්මා කිව්වා එක බත් එකක් ගේන්න. එහෙනම් එක්කෙනෙක් නැහැ නේ. කවුද කිව්වේ කිව්වා. තාත්තා. එහෙනම් මගේ පුතා. කොහොමද එන්නේ කිව්වේ? සුදු ඇඳගෙන. හිතුවා අනිවාර්යෙන් පුතා මැරිලා. එහෙම හුස්මක් ඇලුවා. දරු දොකට. ඇස් දෙක පියාගත්තා. නිත හදාගත්තා. කෙල්ලන්නේ කො යමල්ලා. ඔක්කොම දැන් තියෙන සලු පොටක් කරේ දාගෙන යනවා. යනකොට මිනිහේ තියෙනවා වට කරගත්තා. ඕන්න උඹලට මං කියපු දේ දැක්කද කියලා ඔක තාත්තා. අපි එක එක්කෙනා ජීවත් වෙලා ඉඳින් එක එක්කෙනා මැරිලා යනවා. ගෙදරක 5 දෙනෙක් හිටියොත් අනිවාර්යයෙන්ම ওই 5 දෙනාගේ මරණය බලන්න සිද්ධ වෙන 4 දෙනෙක්ගේ මරණය කාට හරි බලන්න සිද්ධ වෙනවා. අවම සමහරවට 5 දෙනාගේ මරණය 5 දෙනාටම බලන්න බෑ. 5 දෙනාම එකවර මැරෙනවා. අපේ යාළුවන්ගේ නෑදෑයන්ගේ එක අපි මේ වාසය කරනකොට යම් දවසක අපිට දවසක් එනවා අපි ආදරය කරන සෙනෙහසක ඉන්න හිතවත් එක එක්කිනා මෙරි යනවා. අලුත් අය එකතු වෙනවා. පරණ අය මෙරි යනවා. හොඳට කල්පනා කරන්න. ඊට පස්සේ කොහොම මම උඹලට කිව්වේ ඕකයි කිව්වා. දැන් සෝක කිරීමට කාලය නෙවෙයි. මම කියපු ධර්මයේ ඇත්තයි කියලා සිහි කරන්න කාලයයි. ඔක්කොම ටික එකතු වෙලා දර ගොඩක් ගහලා මිනිහෙකි තියලා එහෙම ගිනි තිබ්බා. ඇඬිලි නෑ. සක්දිවිඳුගේ ආසනේ උණු වුණා. සක්දිවිඳුගේ ආසනේ උණු වුණා. අඬන්නේ නැති මල ගෙදරක්. අඬන මල ගෙවල් පුතා නිසා අම්මලා අඬද්දි, පුතා නිසා තාත්තලා අඬද්දි, ස්වාමියා නිසා බිරිඳ අඬද්දි, ඒ වගේම මේ දෙමව්පිය නිසා දරුවෝ අඬද්දි නෙවෙයි මේක සිද්ධ වුනේ. නාඩන මල ගෙදරක්. අඬන්නේ නැති මල ගෙදරක් නිසා සක්දිවිඳුගේ ආසනේ උණුනා. සෙනකින් දුටුවා. සක්දිවිඳු ඉන්නේ මේ පෘථුවියේ ඉඳලා කිලෝමීටර 8,40,000ක් උඩින් විමානේ තියෙන සක්දිවිඳුගේ යොදුන් 84,000 කිලෝමීටර 8,40,000ක් උඩින් සක්දිවිඳුගේ විමානේ තියෙන. ඊ විමානෙට පෙරුණනේ
කිලෝමීටර් 8,40,000ක් යට පොළොවේ සිද්ධ වෙන පුංචි සිදුවීමක්. ඉතින් සෙනකින් ඇවිල්ලා බ්‍රාහ්මණ වෙසින් ඇවිල්ලා අද කට්ටියම එකතු වෙලා දඩේමක් හදාගෙනනේ ගිනි තියනවනේ කිව්වා. එතකොට මෙහෙ දඩයක් නැහැ. එහෙනම් මේ ගිනි තියන්නේ මිනිස්සෙක්. මේ මිනිස්සෙක් මැරිලා ඕ මැරිලා කිව්වා. ඉන් කවුරුත් අඬන්නේ නැහනේ. එහෙනම් ඔයාලගේ පවුලට සතුරුකම් කරපු සතුරෙක් මේක මැරේවා කියලා හිතා ඉද්දි මේක මැරිලා සන්තෝෂෙන් ඉන්නව නේද කිව්වා. අනේ එහෙම නෙවෙයි. එහෙනම් ඔබ කවුද? මං තාත්තා. මම තාත්තා. ඉතින් ඇයි අඬන්නේ නැත්තේ? ඊට පස්සේ කිව්වා මගේ දරුවා මට ගොඩාක් ප්‍රියමනාපයි. මම හරියට දැක්කකව සර්පයෝ. දැන් මේ හේනගෙන ඉන්නේ. මම දැක්ක සර්පයෝ හැව ඇරලා යනවා. ආයෙත් හැව අරිනවා යනවා. හැව ඇර සර්පය යනවා වගේ අපේ ජීවිතේට මේ ලැබිච්ච එක හැවක් තමයි මේ ශරීරය. මේක අත්හැරලා යනවා. සර්පයා හැව අත්හරිනවමයි. ඒ නිසා සර්පයා හැව අත්තරින්න එපා හැව අත්තරින්න එපා කියලා ඇඬුවා කියලා තේරුමක් නැහැ. ඒ නිසා මං අඬන්නේ කිව්වා. ඊට පස්සේ අම්මා දිහා බැලුවා. ඊට පස්සේ අම්මා දිහා බලලා ඔය කවුද? මං අම්මා. මං කිය අම්මෝ තාත්තා කෙනෙක් නම් හිත දැඩි නිසා නාඩ ඉන්න පුළුවන්. අම්මා කෙනෙක් කියනකොට අම්මගේ හිත මොනදුයි? පුතාගේ වියෝයෙන් අම්මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා කියන එක ලෝක ස්වභාවය. ඔබ කුමක්ද මේ අඬන්නේ නැතුව ඉන්නේ? වද දුන්න දරුවෙක්ද කියලා ඇහුවා. ප්‍රියමනාප දරුවා. මං අඬන්නේ නැති එක හේතුවක් නිසා. ඒ තමයි මං අඬන එක යාට ඇහෙන්නේ නැහැ. මං වැළපෙන එක යාට ඇහෙන්නේ නැහැ. මං අඬන එක දැන් මේ අම්මා කොයි දීපංකරේ දිව්වත් ඒ පුතා දන්නේ නැහැ ඒක. එයා වෙනුවෙන් ඒක කරනවා කියලා. අපි එක එකව කී අඬනවනේ මිනිහ වටේ. ඇත්තටම එයාට ඒක ඇහෙන්නේ නැහැ නේ. එයාට ඒක දැනෙන්නේ නැහැ නේ. අඬන්නේ මේ පන පිටින් ඉන්න අයට ඇහෙන්න. උන් ජීවත් වෙනවනේ. මං අඬන්නේ කිව්වා මේව ඇහෙන්නේ නැති නිසා. තව එකක් තියෙනවා කිව්වා මේ දරුවා මට ලැබුණේ මෙහෙම කිව්වා. ඊට මං දරුවෝ ගැන හිතා ඒ මේකේ නෑ කිව්වා අපි විවාහ වුණා දරුවෙක් බඩට ආවා. තුට අහවල් ලෝකෙන් අහවල් පුතා අහවල් විදියට මගේ බඩට එන්න ඕන කියලා මං පැතුවේ නෑ. නොදන්නවා බඩට ආවා. නොදන්නවා තමයි බඩට ආවේ. නොදන්නවා ගියා. දැන් ඔන්න අපි මේ බණ කීකේ ඉන්නවා. එනකොට කවුරු හරි පල්ලෙන් යන මිනිස්සු මෙහෙම ඇවිල්ලා එනවා. ඇවිල්ලා රවුමක් දාලා යනවා. අපිට කියන්නේ නැතුව ආවා කියන්නේ නැතුව ගියා. අපිට ඒක ප්‍රශ්නයක්ද? පාරේ යන මිනිස්සෙක් ඇවිල්ලා මේ පොඩ්ඩක් මොකද්ද කියලා බලාගෙන යන එක අපිට ප්‍රශ්නයක්ද? ඒ වගේ තමයි කියන්නේ නොදන්නවා අපේ ජීවිතේට ආවා. නොදන්නවා යනවා. දැන් බලන්න ඔයාලගේ දරුවෝ දිහා. ඔයාලගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනාම ආවේ දන්නවන්නේ නැතුව. කලින් ලියුමක් කියනවා ධම්මා ආවල් දවසේ මම ආවල් ලෝකේ ඉඳලා ඔයාලගේ පුතෙක් වෙලා එනවා. දන්නවලා ආවද? කිසිම දරුවෙක් දන්නවලා ආවද? නැත. ඔයාලට යම්කිසි දරුවෙක් නොදන්නවා ආවනම් ওই දරුවා යන්නෙත් නොදන්නවා. මේ අම්මට ওই දරුවා දන්නවලා නෙවෙයි ආවේ. නොදන්නවම ගියා. ඒ දරුවගේ වැරදක් නෑ. ආපු දිට ගියා. ඔයාලගේ දරුවෙක් දන්නවලා ආවනම් ඊට පස්සේ දන්නවලා මෙයයි. මම අඬන එක වැළපෙන එක ශෝක කරන එක එයාට පේන්නේ නෑ. එයාට දැනෙන්නේ නෑ. ඒ නිසා මට අඬන්න විදියක් නෑ කිව්වා.
මගේ කොල්ලට ඇහෙනවනම් එයාට මගේ දුක දැනෙනවනම් මම මේ ගින්න බදාගෙන අඬනවා කිව්වා. නමුත් එයාට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. එයාට පේන්නේ නැත්තම් දැනෙන්නේ නැත්තම් අපි එහෙම දුක් වෙනවා කියලා එයා පොඩ්ඩක්වත් දන්නේ නැත්තම් කොමටද දුක් වෙන්නේ? ඊට වැඩිය හොඳයි ගහක් ළඟට ගිහිල්ලා අඬන එක ගහ වෙනුවෙන්. පැහැදිලිද මම මේ කියන එක? ඊට පස්සේ දැන් ඔය පංචශීලී රකින්න ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න මිනිස්සු ඉන්නවා. ওই මිනිස්සුන් අලුත් මාළු ගෙනල්ලා ඒ වෙනතන් කරවල උරුල්ලු ගෙනල්ලා යසර කපනවනේ. ඇයි? ඒ මිනිස්සු දන්නා මේකට පාන නැහැ. නිසා පීයෙන් හයියෙන් ගහනවා. හැබැයි ඔය මිනිස්සයාම මාළුවේ දඟල ඉද්දීන් පපුව උණු වෙලා ගිහිල්ලා දානවා නේද වතුරට? දඟල ඉද්දීන් ගිහිල්ලා වතුරට දානවා. ඒක හරි. අර මාළුවා මැරිලා. මැරිච්ච මාළුවා කපනවා. ඒතර අපි දන්නවා මෙයා මැරිලා මෙයාට දැනෙන්නේ නැහැ. මාළුවෙකුට තියෙන සංඥාවක් මිනිහක් ගැන අපිට නැහැ. මැරිච්ච කෙනෙක් ගැන. පන පිටින් ඉන්නකොට වාගේ මැරිච්ච කෙනා ළඟ හැසිරෙන්නේ. පුතා ඔයා ඇයි ගියේ? ඔයා නේද මට කෑම දුන්නේ? මං ගාව ආදරෙන් හිටියේ ඔයා නේද කියලා පුතා පන පිටින් ඉන්නකොට කිව්වා වගේම මැරුණාට පස්සේ මිනිහ බදාගෙන කියනවා. මම මේ කියන්නේ පින්වතුනි ඔයාලා හිතේ මේ කරගන්න එපා. ඇත්ත කියනකොට පින් රැස් වෙනවා. මට ඕනනේ ලොකු පිනක් මේ මැරිච්ච පුතාට දෙන්න. ලොකු පිනක් මැරිච්ච පුතාට දෙන්න ඕන නිසා තමයි මම මේ ඇත්ත කියන්නේ. ඔයාලා ඇත්ත ඇහුවොත් ලොකු පිනක් රැස් වෙනවා. ඒ පින ඒ පුතාට දෙන්න ඕන. ඒකයි මේ කියන්නේ. මල ගෙවල් වල ඇඬුවා කියලා, වැළපුණා කියලා එයාට දැනෙන්නේ නැහැ. එයා දන්නේ ඒ ආරාධනාවක් නැතුව බඩට ආවා. පුතික් වෙලා ආරාධනාවක් නැතුව මැරිලා ගියා. කුමට අඬන්නද කියලා ඇහුවා අම්මා. කිල්ලගේ පැත්තට හැරුණා. නංගි කවුද මේ? ඊට පස්සේ අයියා. මගේ අම්මෝ අයියයි නංගි කියන්නේ කොච්චර බැඳීමක්ද? තමන්ගේ අයියාගේ මරණයේදී තමන්ගේ නැගණියගේ දැසෙන් කඳුලක් වැටෙන්නේ නැත්නම් ඒකි නංගියෙක්ද? එහෙම නැත්නම් අනිවාර්යෙන් ඉන්න කාලේ මේකිට වද දෙන්න ඇති අයියා. ඒකයි මරණයේදී අඬන්නේ නැත්තේ. නංගි කිව්වා නෑ. මං අඬන්නේ නැත්තේ ආදරේ නැති නිසා නෙවෙයි. ගොඩාක් ආදරේ. ඒ වුණාට ඇඬීමෙන් එක දෙයයි වෙන්නේ කිව්වා. කෙට්ටු වෙලා යනවා කිව්වා. ඇස් ඇතුළට යනවා කිව්වා. ඇස් ඇතුළට ගිහලා කෙට්ටු වෙන එක තමයි කිව්වා. අඬනකොට සිද්ධ වෙන්නේ. මැරිච්ච කාට පණ එන්නේ මොහොතක් ඇස් අරින්නේ නැහැ නේ මැරිච්ච කෙනා. මේ මල ගෙදරත් අඬපු අයට ඔච්චරයි. ඇත්ත කියන්නේ සැරයි කියලා හිතන්න එපා. අපි මෝඩ වෙන්න ඕනේ නැහැ හැමදාම. හිත මැරුණත් එක දවසක් එක පැයක් ඇත්ත කල්පනා කරපු කෙනෙක් විදිහට මැරෙන්න. අපි කවුරුත් මැරෙනවා. අඬපු අයට වෙන්නේ ඉච්චරයි. දැන් මේ මෑනියෝ මම හොඳට කල්පනා කරන්න ඕන. මෑනියෝ පුතාගේ වියෝගෙන් ගොඩක් විශ්චිප්ත වුණා. ඒ වගේම පුතාගේ මරණයවත් බලන් ඉන්නේ නැති තරමට විශ්චිප්ත වුණා. ඒකෙන් උනේ අම්මා ගොඩාක් දුර්වල වුණා, ශරීරය දුර්වල වුණා, කොණ්ඩේ නැති වුණා. ජීවිතය ඇත්ත තේරුම් ගන්න. ඊට පස්සේ අවසාන මොහොතේ හරි පුතා ළඟට වෙලා මං රැස් කරපු පිනෙන් පුතා උඹ ආයෙ දුකට එන්න එපා කියලා කියනවනම් ඒ අවස්ථාවක් නැති වුණා. ඇයි? විශ්චිප්ත වෙච්ච නිසා. දැන් මේ ටිකත් කියන්නේ මේ බණ ඉවර වෙනකොට හරි සිහියෙන් පින් දෙන්න ඕන. අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට සිහියෙන් පින් දෙන්න ඕන. අපි හැමදාම බොළඳ වෙලා ඉඳලා හරියන්නේ නැහැ. දරා ගැනීමක් ඕන අපිට.
අපි මිනිස්සු මිනිස්සෙක් තමයි ලෝතුරා සම්බුදුනේ. මිනිස්සු අතර ඉපදිච්ච අය තමයි රහත් උනේ. ඒ නිසා මිනිස්සයාට පුළුවන් හිත හදන්න. අඬා ඉන්න කඳුල පියදාගෙන හිත හදාගන්න පුළුවන් මිනිස්සුන්ට. ඒ නිසා ඔයාලා මේ ශෝකය දුරු කරගත යුතුයි. හිත හදාගත යුතුයි. ඇඬුවාට පස්සේ වෙන්නේ ගොඩාක් කිට්ටු වෙලා ඇස් යට යන එක විතරයි. එයා මොහොතක්වත් ඇස් අරින්නේ නැහැ. තප්පරයක්වත් ඇස් අරින්නේ නැහැ එයා. ඊට පස්සේ ඇහුවා අනිත් එක්කෙනා කවුද? මගේ ස්වාමියා මම බිරිඳ කිව්වා. ඊට පස්සේ මොකද මේ අඬන්නේ නැත්තේ? දැන් ස්වාමියා වෙනාට පස්සේ බිරිඳ කඩන්න එපා. මොකද මිනිස්සයා මැරෙන කල්ද බලාගෙන හිටියේ කියලා ඇහුවා. එහෙම නැත්නම් වෙන මිනිහෙක් ගැන හිතා හිටියද කියලා ඇහුවා. මිනිස්සයා මැරෙද්දි අඬන්නේ නැති ගෑනු ඉන්නවද කියලා ඇහුවා. අම්මෝ මෙහෙමත් සමාජයක්. අර බ්‍රාහ්මණයා කියනවා. නෑ කිව්වා. මගේ අතේ මං චූටි බබාලා නලවලා තියෙනවා. දවසක් පොයි දවසේ පොඩි බබෙක් නලවනකොට අර පොඩි බබා හඳ දැකලා මට කිව්වා හඳ ඕන කියලා හඳ බැහැගෙන යනවා. හඳ ඕන කියලා ඇඬුවා. මට ඕක මතකයි කිව්වා. බැසගෙන යන හඳ ඉල්ලා දරුවා අඬද්දි ඔහුට හැඬීම මිසක් කවදාවත් හඳ ලැබෙන්නේ නැහැ. උපන් සත්වයා මැරෙනවා. මං ස්වාමියාව ඉල්ලලා ඇඬුවොත් එහෙම හඳ ඉල්ලලා අඳින දරුවාගේ මගේ වෙනසක් නැහැ කිව්වා. මන් නිසා මොහොතක්වත් ඔහු ඇස් අරින්නේ නැහැ කිව්වා. මන් නිසා මොහොතක්වත් ඔහු ඇස් අරින්නේ නැහැ. ඒ නිසා මං අඬන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ දාසිය දිහා බැලුවා. කොච්චර කාලයක්ද මේ ගෙදර දාසකම් කරන්නේ? උපන්දා ඉඳලා. අම්මෝ ඉන්න කාලේ තුකු එනේන මේ මිනිස්සයා වැඩ ගන්න ඇති. ඒකයි මරණයේදී මූණේ ශෝකේ නැත්තේ. අනේ නෑ කිව්වා. මට හරියට දයාව අනුකම්පාව. හරි හොඳ කෙනෙක් කිව්වා අපේ මේ මහත්තයා. එහෙනම් අඬන්නේ නැත්තේ? මම වතුර ගේනවා. දවසක් මගේ අතින් කලයක් කැඩුනා. මං කලේ දිහා බලාගෙන හිටියා. ඒ කලේ දිහා බලාගෙන ඉඳින් දැන් කලේ කැඩුණානේ. කැඩිච්ච කලේ තිබ්බ විදියටම පාස්සන්න පුළුවන් දාය බෑ. මරුණ කෙනාට පණ එන්නේ ආය. කැඩිච්ච කලේ තිබ්බ විදියටම 이르දියෙන් පාහන්න පුළුවන් වෙයි කාට හරි. ඒ වුණාට 이르දියෙන්වත් පණ දෙන්න බෑ. මං ඕක සිහි කරනවා කිව්වා. බලන්න මිනිස්සු මරණ සතිය වලලා තියෙන හැටි. සාරපේ කෑව හරිනව දැකලා. හඳ ඉල්ලලාමයි අඬන හැටි බලලා. මලකෙවල් වල මිනිස්සු අඬද්දී ඒක දිහා බලන් ඉන්නවා. මොකද්ද දැන් වෙන්නේ මෙතන කියලා. මලකෙවල් සමහර අය එහෙම කෙහෙල් කඳන් වගේ වැටෙනවා. කලබල වෙනවා. ලැජ්ජයි. ඇඳුම් කඩාගෙන අඬනවා. මොකවත් වෙන්නේ නැහැ. අර මිනිහ ඕම තිබිලා හවස එක්කවලිය දානවා. නැත්තම් ගිනි තියනවා. එන්නේ. අඬපු එකට සම්මාන දෙනවද කවුරුවත්? පුතා වෙනුවෙන්, දුව වෙනුවෙන්, සහෝදර වෙනුවෙන් අඬපු හොඳම කෙනා. නෑ. අර මිනිස්සු කියයි අර ගොඩාක් ඇඬුවනේ. එච්චරයි. ගිහලා එයාලා ගෙදර ප්‍රශ්නයකට අඬනවා. පොඩ්ඩක් බලන්න. මේ මිනිසුන්ගේ නින්දා ප්‍රශංසා මොකටද? මම මේ දුවට උපදෙසක් දුන්නා. මං කිව්වා උඹ මේක පුතේ ලියාගන්න පොතක. මොකද්ද පුතේ ලියාගන්න කිව්වේ? සමාජෙන් නින්දා අපහාස කෙරෙහුම් අනාගතේ දැන්. ඒ හැම වෙලාවකම ලියන්න මිනිහා නැති වෙච්ච මට ආයෙ මොන දුකක්ද? මම මේ දුකෙන් නිදහස් වෙන්න ඕන. දුට අනිත් අය බානිද්දි දොස් කියන්ති. තියෙන සම්පත් නැති වෙද්දි, වස්තුව නැති වෙද්දි
හැම වෙලාවෙම හිතනවා මිනිස්සුයත් මට නැති වුණා. මේව නැති වෙනවා සාමාන්‍ය. ශෝක කරන්නේ බැලපෙන්නේ. එතකොට අර ලෝකෙන් එයා වෙනස්. නියසිලට ගත්ත පස්පෙඩ වගේ. මේ හිරාන් හරස පුතා අනිත් තරුණ කොල්ලන්ගෙන් වෙනස් වෙච්ච නිසායි මම මේ බනට මේ වැඩි. සාමාන්‍යයෙන් මම ගොඩක් බන වලට වදිනවා අඩුයි. මම ඉගෙන ගන්න හාන්තුරුනවා. මම ගොඩක් ඉගෙන ගන්න ඒවට ජීවිතය යොමු කරන්නේ. අනිත් කොල්ලෝ වගේ නැතුව සංඝයා ඇසුරු කරපු නිසා. ජීවිතේට විසඳුම ධර්මයෙන් හොයපු නිසා. කරදර කංගටළු එද්දි කට්ටිය කියලා තියෙනවා ඕනියම් කරලා ඇති අරක කරලා ඇති මේක කරලා ඇති කියලා. අනේ මෙයාට කියලා නෝනා අපි කරපු දේවල් අපිට අපේ සංසාරේ හැටි උපන් සත්‍යය කොහොමදත් මැරලා යනවා. අපි යන් මේ රුවන්වැලිසෑයට. ගිල රුවන්වැලිසෑයට වැඳ පිරික්කි කිය ඉඳලා තියෙනවා. උපන් සත්‍යය කොහොමදත් මැරෙනවා. අඩු වයසින් මැරෙන්න ආපු කෙනා කොහොමදත් අඩු වයසින් මැරෙනවා. දේවාල ගානේ ඇවිද හදිහුණියන් කපා හිටියා නම් මිත්‍යා දෘෂ්ටිය ඉතුරු වෙනවා. දැන් මෙයා අඩු වයසින් මැරුණා. නමුත් මහසෑයේ වැඳපු පින් ටික තියෙනවා. මල් පූජා කරපු පින් ටික තියෙනවා. එතෙන්ට වෙලා පිරික් කියපු පින් ටික තියෙනවා. පහම් පත්තු කරපු පින් ටික තියෙනවා. බුදුන් දකින්න ගිය ගමනේ පින් ටික තියෙනවා. අනිත් කොල්ලන්ගෙන් මේ කොල්ල වෙනස්. අනිත් කොල්ලන්ගෙන් මේ කොල්ලන් වෙනස්. ඒ නිසා දැන් කල්පනා කරන්න තව පැත්තක්. දැන් මෙතන ඉන්න ඉලන්දාරේ කොල්ලෝ මේ රූපවාහිනී ඊළඟට එක තමයි මේ ධර්ම දේශනාව රූපවාහිනී පටිගත කරනවා දැන් මේ සද්ධා රූපවාහිනී. හේතුව ඒ දරුවාගේ ලොකු අදහසක් තිබිලා තියෙනවා. කවදා හරි ලෝකෙටම ඇහෙන්න බණක් ප්‍රචාරය කරන්න ඕන කියලා. මේ දුවේක මට කියපු ගම ඉක්මනට අපි ඒකට කටයුතු හරි ගැසලා දුන්නා. මේ දැන් සමහර අයගේ සමහර අදහස් ඉෂ්ට වෙන්නේ මැරුණට පස්සේ. මේ බලන ඔහුගේ අදහස් ඉෂ්ට වෙන්නේ ඔහු මැරුණට පස්සේ. පුදුම ලෝකයක්. දැන් බලන්න තරුණ කොල්ලෝ ටික උඹලා මැරුණට පස්සේ හාමුදුරු නමක් ඇවිල්ලා මේ විදිහට ಗುಣ කියන්න චරිතයක් Taman තුල තියෙනවද කියලා තමා තුලින් බලන්න. මේ හරස පුතාට මම කවදා හරි ලෝකෙටම ඇහෙන්න බණක් කියවන්න ඕන කියන ප්‍රාර්ථනාවක් තිබ්බා. අද ඒක ඉෂ්ට වෙනවා. නුඹලගේ ජීවිත තුල දිහා බලන්න එවැනි ප්‍රාර්ථනා තියෙනවද කියලා. පුදුම සාගතයි. මේ අනුව පේනවා ඒ හරස පුතා අනිත් තරුණ ළමයිගෙන් වෙනස්. වෙනස් නිසා අන්න ඒ යන්නේ නැති ලෝකෙකට එයා ගියා. මැරෙන විදිහ නෙමෙයි උපදින තැන හොයන්නේ. මගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. පින්වත් මහණෙනි එක පැත්තකට නැමිලා තියෙනවා ගහක්. අපි හිතමුකෝ කුඹුරක් පැත්තට පොල් ගහක් නැමිලා පාත් වෙලා. ගොඩක් පාත් වෙලා කුඹුරු පැත්තට පොල් ගහ. මේ පොල් ගහ කපද්දි කොහෙටද දැන් වැටෙන්නේ? කොහෙටද වැටෙන්නේ? කුඹුරට. ඇයි මේ පොල් ගහ කුඹුරට වැටුනේ? මොනායිත් අහනවා මං. පොල් ගහක් නැමීලා තියෙන කුඹුරු පැත්තට. ඒ ගහ කපද්දි කොහෙටද වැටෙන්නේ? ඇයි නැමිලා තියෙන්නේ බර වෙලා තියෙන්නේ කුඹුරු පැත්තට. ඒක මේ ඒ පොල් ගහ චේන්සෝ එකකින් කපනවා. දැන් කොහෙටද වැටෙන්නේ? කුඹුරට. කීයතකින් කපනවා. කොහෙටද වැටෙන්නේ? පොරවෙන් කපනවා. පීයකින් කපනවා. බැකෝයකින් ගහ වටේ හාරනවා. කොහෙටද වැටෙන්නේ? ඇයි බරේ පැත්තට නිසා. තේරුම් ගන්න මැරුණාට පස්සේ යන ලෝකේ බර පැත්තට යන්නේ. කොයි විදියට මැරුණත්. ඇක්සිඩන්ට් එකකින් මැරුණත්, ඉස්පිරිතාලේ ඉඳලා මැරුණත්, ඊළඟට පීයනුම් කාලා මැරුණත්, වසක් විසක් කාලා මැරුණත් ඉපදෙන්නේ බර පැත්තට.
මේ කොල්ල කොහෙටද බර කියලා නෝන දන්නවා. රස්සාව පටන් ගන්න බිස්නස් පටන් ගන්නකොට ලොකු අදිෂ්ඨානයක් කරලා කිරිවෙහෙර ළඟ පූජාවල් තියෙනවා. හම්බෙන ආදායමෙන් 3% හෝ 5% බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් කරනවා. එයාගේ ප්‍රාර්ථනා කරදරයක් කිව්ව ගමන් රුවන්වැලි සෑයට යනවා. මේ කෙල්ලට සිහිය මුලා නොවෙන්න එක හේතුවක් තිබ්බා. මේ කෙල්ලට පුතන් කියලා මේ නෝනා මොන හරි ප්‍රශ්නයක් කරදරයක් අපිට අනාගතේ වුණොත් ඔයා එකපාරම අනිත්යි කියනේ වහන්න නැතුන් ඉක්මනට සද්දා සීල ස්වාමීන් වහන්සේ හොයලා ආගන්න කියලා. එතකොට මේ කෙල්ලට මිනිස්සයා මැරෙනවා කියපු ගමන් අරක හිතට ආවා. ඇවිල්ලා එයා හිතුවා ආන්දරෝ කොහෙද කොහොමද පණිවිඩය දෙන්නේ කියලා. කෙල්ලට පිස්සු වැටෙන අවස්ථාවක් නැති වුණා. මේ කෙල්ලා නාඩා තිබ්බේ මැරිච්ච කොල්ලා. මම ඒකයි කිව්වේ කොල්ලා විශේෂයි. මේ කෙල්ල කඩාගෙන වැටෙන්නේ නැතුව මේ රඳවලන් තියෙන්නේ ඒ කොල්ලගේ අවවාදේ. දෙකද වෙනස් අනිත්‍යයට වැඩිය. ඇයි එහෙම එයා කියවිලා තියෙන්නේ? එයාගේ හිත බර බුද්ධ ශාසනය පැත්තට. හිත බර බුද්ධ ශාසනය පැත්තට. ඉතින් බර පැත්තට උපදිනවා. ඔහුට බුද්ධ ශාසනය නැති වෙන්නේ නැහැ. ගොඩාක් අයට බුදු සසුන මතක් වෙන්නේ වයසට පළච්චි. එතකොට තමයි මතක් වෙන්නේ බුද්ධ ශාසනය. සිල් ගන්නේවා, පිරික් කියනේවා. මේ බණහන කොල්ලෝ අතර ඇති 3 සූත්‍රي තනියෙන් කියලා නැති කොල්ලෝ. මේ කොල්ලා දවස් 7ක් මාත් එක්ක එකට පිරික් කියපු කොල්ලේ. තුන් සූත්‍රේ තනියෙන් කියලා නැති කොල්ලෝ ඉන්නවා. අනිත් අයගේ උවමනාවට නෙවෙයි Taman තනියෙන් ගිහිල්ලා සිල් ගත්තේ නැති කොල්ලෝ ඉන්නවා. මේ කොල්ලා තනියෙන් සිල් ගත්ත කොල්ලේ. ඒ නිසා මේ මැරිච්ච කෙනාගේ එයාට රැකවරණේ හදාගත්තා. දැන් පණ පිටින් ඉන්නේ පණ පිටින් ඉන්න ජීවත් වෙලා ඉන්න අය තමන්ගේ ජීවිතය හදාගන්න. ඒක තමයි මම මේ කියන්න හදපු සත්‍ය. ඕක තමයි සත්‍ය. ඒ නිසා ඊළමයා ගැන අමුතුවෙන් අපිට බලන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ සිහි කල්පනාවෙන් පිනක් කරලා පින් දෙන එක. මැරිච්ච කෙනා වෙනුවෙන් කරන්න තියෙන එක නේද? මම දැකලා තියෙනවා විමානවත් වෙ තියෙනවා එක ප්‍රේතෙක් යනවා තමන්ගේ ජීවිතේ පින් ගන්න තැනකට ප්‍රේතෙක් ගිහිල්ලා එනවා යා. එයාට පින් හම්බෙලා නැහැ. ඊට පස්සේ අජාසත් රජුරවහන වෙයි මේ මොකද මේ ගිහිල්ලා පින් නැතු වෙන්නේ? මේ සැපවත් වෙලා නැහැ නේ ඔයා. කියනවා දහනේ ගන්නට සුදුසු පිරිසක් ආවෙත් නැහැ. සංඝයා එතන හිටියෙත් නැහැ. ඒ වගේම මගේ පවුලේ පිරිස මට දාන පින් අනුමෝදන් කළේ 10 දෙනා අදහස් 10ක් කියනවා. ඔක්කොම එක අදහසක නැහැ. 10 දෙනා ප්‍රියැසින් බලමින් දන් දෙන්නේ. පවුලේ අරුබුදයක් ඇති වෙලා. ඔය කාරණා නිසා මට පිනාවේ නැහැ කියනවා. දානයක් දෙද්දි සිහි කල්පනා වුණා. එකිනෙකා ප්‍රියසින් බැලීම ඕන. එක හිතෙන් පින් දෙනවා කියන අදහසින් කරන්න ඕන. ඒකනේ මං කිව්වේ සමහරට මම කියන වචන සැරවි. නමුත් ඇත්ත කියනවා. ඇත්ත කිව්වොත් ගොඩාක් පින් රැස් වෙනවා. මම ඔයාලට කිව්වා හොඳට බණ අහන්න. ඇත්ත අහන්න. ඇත්ත අහනකොට පින් රැස් වෙනවා. ගොඩාක් පින් මේ ඔක්කොම මැරිච්ච කෙනා වෙනුවෙන් දෙන්න පුළුවන්. මේක තමයි උත්තරීතරම් මියගිය කෙනා වෙනුවෙන් කරන්න පුළුවන් උත්තරීතර දේ. ඒ නිසා හෙට දාන වෙලාවේ හොඳට සිහිය තියෙන්න ඕන. අඬා හැඬිලි බෑ. හාමුදුරුවෝ වඩිනකොට සාදුකාරය ඇහෙන්න ඕන. ඇඬිල්ල නෙවෙයි. මම අද එනකොට මට ඇඬිල්ල ඇහුනේ. සංඝයා හෙට දානට වඩිනකොට සාදුකාරය ඇහෙන්න ඕන.
මට ඇහුනේ මගේ පුතා නැති වුණා කියන එක. හිත ඇහෙන්න ඕන මේ පින පුතාට අනුමෝදන් වෙන්න ඕන කියන එක. ඒවයි හිත ඇහෙන්න ඕන. මගේ පුතා නැති වුණා කියන එක මට ඇහුනේ. හිත කියන්න ඕන මේ දානේ මගේ පුතාට පින් පිනිස දෙනවා. හිත නැති වෙච්ච ඒවා නෙවෙයි හිත තියෙන දෙන ඒවා. ජීවිතේ විනාශ කර ගන්න ඕන. ධර්මයෙන්. ඉතින් අර මරණය ගැන ශෝක නොකර හිටපු පිරිස ගැන සක්දෙවිඳ පුදුමෙලා සක්‍ර සම්පත්තියෙන් පිනීඳ මුළු ගෙදරම වස්තු පුරවලා ගියා. සක්දෙවිඳ. උරංග කියන ජාතකයේ අර අඬන්නේ නැති කතාව තියෙනවා. අද ගෙවල් වල මල ගෙදරක් තියෙනවා. ඔක්කොම අඬනවා. ගෙවල් වල බඩු මුට්ටුත් නෑ අවසානේ. ආදීපංකරයට ණය වෙලා. අඬන මල ගෙවල්. නාඩා හිටපු මල ගෙදරක සක්දිවිඳුගේ විමානය වුණා. ගියේ සත්‍රුවනින් පුරවලා. කවුරුත් මැරෙනවා. අద్භූත නෑනේ. ඒතර ගොඩාක් ශෝකේ ඉන්නේ බැඳීමත් එක්ක. බැඳීමේ ඉන්නේ සත්‍ය කල්පනා නොකිරීමත් එක්ක. ඒ නිසා සත්‍ය කල්පනා කරන පිරිසක් වෙන්න. මේ සිද්ධියෙන්වත් මරණය ගැන කල්පනා කරන්න. තවම ලස්සන කරුණු ටිකක් හොඳ පොයින්ට් ටිකක් ළමයින්ට දුන්නා. ඒ තමයි මල ගෙදරක ගිහිලා ඔයාලා දාලා බලන්න මිනියට. ඔයාලා දාලා බලන්න මිනි පිටිය ගොඩක් ගණන්. ඉතින් මිනි පිටිය ගොඩක් ගණන් වුණාට මැරිච් එක මොහොතක්වත් ඇසරින්නේ නැහැ. එයාට සැපේ දැනෙන්නේ නැහැ. වටේට ලස්සන මල් තියලා තියෙනවා. ඒක මැරිච් කෙනාට පේන්නේත් නැහැ. ඒ වගේම මැරිච් කෙනාට සුවඳ එන්නේත් නැහැ. මිනිහ වටේට ලයිට් දාලා තියෙනවා. මැරිච් කෙනාට පේන්නේත් නැහැ. ශා ලස්සනයි කියලා කියන්නේත් නැහැ. නම් මේ ඔක්කොම කරලා තියෙන්නේ මැරිච් කෙනාට නෙවෙයි. කාටද කරලා තියෙන්නේ? මිනිස්සුන්ට. දැන් උනේ කල්පනා කරනවා. එහෙනම් මැරිච් කෙනාට නෙවෙයි මේ කරලා තියෙන්නේ. එහෙනම් මල ගෙදර තමන් මිනියට දැම්මොත් ඒ මැරිච් කෙනාට තමන් දැම්මොත් එහෙනම් මං වෙනුවෙන් කරපු මොකක්වත් නැහැ. මැරිච් කෙනා වෙනුවෙන් කරපු කිසිම දෙයක් මිනි වෙට්ටියවත් නැහැ. ඊට පස්සේ එයා බලනවා. ඔන්න අම්මා අඬනවා, තාත්තා අඬනවා, කට්ටිය අඬනවා. ජීවත් වෙලා ඉද්දින් පුතා නිසා අම්මට සීවිකල් උන්නේ නැහැ. මැරුණාට පස්සේ සීයේ නැහැ කට්ටියට. ඒතර එයා කල්පනා කරනවා හත්තිලා වගේ. මම මැරුණාට පස්සේ පණ පිටින් ඉන්නේ උන්ට සීයක් නැහැ. එයා හිතනවා මේ අනිත් අයගේ සීයේ නැතුනේ මම මැරිච්ච නිසා මටත් පවද්ද දන්නේ නැහැ කියලා හිතෙනවා එයා. මම මේ කෙල්ලට කිව්වා දුව මේ පුතාට කලින් උඹ මැරිලා තිබ්බනම් උඹ කැමති කොල්ලා මිනි පෙට්ටිය බදාගෙන අඬා ඉන්නවා දකින්නද හිත හදාගෙන ඉන්නවා දකින්නද කැමති කියලා ඇහුවා. ඊට මේ කෙල්ල ගත් කට කිව්වා මම කැමති මගේ මහත්තයා අඬනවට නෙවෙයි හිත හදා ගන්නවට. මං කෝ එහෙනම් මහත්ය ධර්මයේ දන්න කෙනෙක් නම් මහත්යත් කැමති මහත්ය මරණයට පස්සේ ඔයා වැළපෙනවට නෙවෙයි හිත හදාගෙන ඉන්නවට. මහත්ය කැමති දේ කරපන් කිව්වා. දැන් අම්මත් කල්පනා කරන්න. අම්මා කැමති අම්මා මැරුණාට පස්සේ දරුවෝ ටික වැළපී පිස්සු වගේ පාරවල් තොටවල් වල දුවනවටද කැමති කියලා තනියෙන් කල්පනා කරන්න. අම්මා කැමති නෑ ඒකට. ඒ පුතාත් කැමති නෑ. පුතා අකමැති දේවල් අම්මා කරන්න. හොඳට කල්පනා කරන්න දැන්. එයා කැමති දේවල් කරන්න. මේ කෙල්ලට සිහිය තිබ්බා. කිව්වා මහත්තයා බණ කියන්න කැමති. මං කොහොම නේද මම බණ කියනවා. ඒකයි මම මේ කරුණු කියන්නේ මේ බණ ටික ඉවර වෙලාවත් සිහියෙන් පින් දෙන්න ඕන. හෙට දානේ හැන්දක් ගානේ අම්මා වෙවුලන් නැති අතින් අම්මා දම් බෙදන්න ඕන හෙට. වෙවුලන් නැති අතින්. බොහොම හොඳයි. බොහොම හොඳයි.
හරි ඒක තමයි. දැන් හරි. දැන් හැදෙන්න ඕන. දැන් අද සතුටින් පින් දෙන්න ඕන. ඒ වගේම හෙට දානේ විවුලන් නැති අතින් හොඳට සිහියෙන් හොඳට ඇඟේ හයියෙන් දානේ ටික ගෙනියලා අද රැයට හොඳට කන්න ඕන. හොඳට බොන්න ඕන. හෙට දානේ බෙදන්න දෙනවා. හවිහත්ති ඕන. ඊළඟට ඇස් අඩවල් කරගන්න නැති පන ඕන. හාමුදුරු ටික හොඳට පේන්න ඕන. අරෙන් එන උඩ සාදු නාදය ඇහෙන්න ඕන. පුතා සතුට වෙනවා. මම දැන් කිව්වේ දැන් ඔන්න අම්මා ඇහුවා පුතා මැරුණාට පස්සේ කොහෙද ගියේ කියලා. මම උපමාවක් කිව්වා ගහක් බර පැත්තට තමයි වැටෙන්නේ. ඒක බුද්ධ වචනේ. මං කිව්වා මේ කොල්ලා අනෙක් කොල්ල වගේ නෙවෙයි. විශේෂ කොල්ලේ. ඒ නිසා අනිත් මිනිස්සු මැරුණාට පස්සේ යන සතර අපායෙ මෙයා යන්නේ. බුදු කෙනෙකුට පැහැදිච්ච පින්බලෙන් බුදු ගුණ කියපු පින්බලෙන් දවස් 7ක් පිරිත් කියපු පින්බලෙන් මහසෑය වැඳපු පින්බලෙන් රස්සාවක් කරලා ඒකේ ලාභේ බුද්ධ ශාසනයට මන් දෙනවා කියන සිතිවිලි පින්බලෙන් ඊළඟ අධර්මික වෙළඳාම් නොකිරීමේ පින්බලෙන් මෙයාලා බිස්නස් එක බොහොම අමාරුවෙන් කරදරෙන් ගෙනියලා තියෙන්නේ. ඕයි නම් එළන්දාරියෙකුට පුළුවන් එහෙන් මෙහෙන් දාලා රෝල් දාලා ග්ලෝගෙට ගිනි තියාගෙන සල්ලි හම්බ කරන්න. ගින්දර සල්ලි නැහැ. ඒකෙන් තේරුම් ගන්න පුතා කොහෙද ගියේ කියලා. ඒ නිසා අපිට ඕනේ අපි හැදෙන්න. අපි හැදෙන්න යෝනනේ. ඒ නිසා හොඳට හිට දානේ කටයුතු ටික කරගන්න, හොඳට පින් අනුමෝදන් කරන්න, මැරිච්ච කෙනා වෙනුවෙන් කරන්න තියෙන එකම දේ තමයි හොඳට දන් දීලා පින් දෙන එක. ඇඬිල්ලෙන් කිසි වැඩක් නැහැ. අනිත් එක තමයි මේ පසක තැබේවා. මේ පුතාගේ කතාව පසක තැබේවා. අපි මැරෙනවනේ. අපි මැරෙනකොට කිසි දෙයක් කරන් යන්නේ නැහනේ. හැම දෙයක්ම අතහැරලා යනවනේ. ඒකයි මම කිව්වේ අර ළමයින්ට මැරිච්ච තැනට අපේ ඇඟ දාලා බලන්න අම්මලා තාත්තලා ඥාතින් ඉන්න විදිය. මම කොහොඳට මේ බැලුවේ මම දැක්කා මලගෙවල් වලට ගියට පස්සේ මිනිස්සු වෙනවා ඔළුව පාත් කරනවා පොඩ්ඩක් එළියට යනවා පොඩි කයියක් ගහනවා රවුමක් දානවා ෆෝන් ඔබ ඉන්නවා. මට හිතුණා මෙයා මැරිච්ච දවසටත් මෙයාගේ යාළුවෝ කරනවා. මෙයා මැරිච්ච දවසටත් මෙයාගේ යාළුවෝ කරනවා. අපි නම් අපවත් වුණ ගමන් අපි කාටවත් දැනුම් දෙන්නේ ඉන්න සුපි කට්ටිය එකතු වෙලා අපිව ආදාහනය කරන එක දවසයි. දවසක්වත් රැයක් එළි වෙන කල්වත් අපි තියන්නේ. ඒක අපි සංඝ කතිකාවත. මහා මෙවුනාවේ. අපි උදේ මැරුණොත් හවස වෙනකොට ආදාහනය කරනවා. මං අද මැරුණොත් හෙට හවස වෙනකොට මගේ අලුත් නැහැ. නමුත් අපි බුද්ධ ශාසනයට ඇවිල්ලා අපි කොයිතරම්නම් පින් කරගත්තද? කොයිතරම්නම් පින් කරගත්තද? කුසල් කරගත්තද? ජීවිතය ඇත්ත ගැන හිතුවද? මං කියන්නේ මල් ගහක් තරම්වත් හිතන්න ජීවිතය ගැන. මල් ගහක් මල් පිපිලා පර වෙලා වැටෙනකොට අඬන්නේ නැහැ. අපි දන්නවා ඒක හැටි කියලා. එහෙනම් මේ මිනිස් මෙරිද්දී අපි අඬන්නේ අපි ඒක මිනිසුන්ගේ හැටි කියලා හිතලා නැහැ. එනිසා කාටත් මරණයට මුහුණ දෙන්න අවස්ථාවක් ලැබෙනවා. එදාට ඒකට මුහුණ දෙන්න නම් අදම සිහි කරන්න මරණය අපි කරා එනවා. මරණයක ස්වභාවය ඒ වෙනකොට කුසල් කළා තියෙන්න ඕන කියලා. ස්වාමීවරු බිරිඳ ගැන හිතන්න ඕන මරුණාට පස්සේ ඇයට ජීවත් වෙන ක්‍රමයක්. බිරිඳ ස්වාමියා ගැන හිතන්න ඕන මරුණාට පස්සේ ඇය වෙනුවෙන් වැළපෙන්නේ නැති ස්වාමියෙක්. දෙමව්පියෝ දරුවෝ ගැන හිතන්න ඕනේ අය මරුණාට පස්සේ දරුවන්ට යන කලදසාව. දරුවෝ දෙමව්පියෝ ගැන හිතන්න ඕනේ මරුණාට පස්සේ අඬන්නේ නැතුව වැළපෙන්නේ නැතුව ඉන්න දෙයක් ගැන කල්පනා කරන්න. ජීවිතේට මෝන දෙන්න. හැබැයි අම්මා ගොඩාක් දුක් වීමේ එක ප්‍රතිඵලයක් තියෙනවා. මෙච්චර සැරට ওই විස්තරේ කිව්වේ අම්මා නිසා. මුන්දර මේක තේරුම් කරන්න. ඒ නිසා ලෝකෙ ගොඩාක් අය මේ විස්තර ටික ඇහුවා. ඒ පින්බලිනුත් අම්මා සුවපත් වේවා.
ඉතින් ඒ වගේම මේ රැස් කරගත්ත සත්‍ය ධර්මයේ කියපු පිම්බලයි මම මේ කැමැත්තෙන්ම මේ ධම් දේශනා කළේ. මරණය ගැන මා මේ දේශනා කරපු සත්‍ය දහම් කතාවේ පිම්බලේ ඔබ ධර්මයේ අහපු පිම්බලය ඒකාන්තයෙන් හිරාන් හරස කුමාර සෙනවිරත්න පුතාට අනුමෝදන් වේවා මේ පිම්බලෙන් පරලොව සැපයටපත් වේවා කියලා සාදු කියනවා. ඒ වගේම ඒ හරස පුතාට පරලොව ජීවිතේ සත්පුරුෂයෝ මුණ ගැසේවා කියලා සාදු කියනවා. ඒ වගේම අකල් මරණ වලින් මේ යන සංසාරින් නිදහස් වෙන්න ලැබේවා කියලා සාදු කියනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ පින්වතුන් ආරක්ෂා කරත්වා. සියලු දෙවියෝ සතුටින් අද ධර්මයේ දේශනා කරපු පින අනුමෝදන් වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම හරස පුතාට මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගන්න රිදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දෙවිඳුන් ඇතුළු සියලුම සංගරුවනට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ හරස පුතාගේ මෑණියන්ට පියාණන්ට ඒ වගේම බිරිඳට සහෝදරයාට ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා මේ ඇත්තන්ට ජීවිතය ගැන කල්පනා කරන්න ශක්තිය නුවණ පහළ වේවා. ඒ වගේම ඥාතීන්ට මේ පින්කමට උදව් කරපු සියලු දෙනාට ඒ වගේම මේ ධර්ම දේශනාව පටිගත කළා විකාශනය කරන්න අපගේ පින්වත් ශ්‍රද්ධා රූප වාහිනියේ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා රූප වාහිනියේ කාර්ය මණ්ඩලයේ දරුවන් බොහෝ උපකාර කළා. ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණී සඳහා පැමිණි ඔබ සියලු දෙනාටත් ඥාතීන්ටත් ලොකු කුඩා සියලු දෙනාටත් අපගේ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ අකාල මරණ සහිත මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙන්න අපි කාටත් ඒ වගේම ජීවිතේ සත්‍ය කල්පනා කිරීමේ වාසනාව උදා වේවා. සත්‍ය කල්පනා කිරීම තුළින් ශෝක වැළපීම් වලින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. සසර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. හොඳයි සියලු දෙනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සුපත්තේවා සංසාර දුකින් අත් මිදේවා. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ